තෙරුවන් සරණයි. යහපත් වූ උදෑසනක් ජීවිතය වෙනස් කරන ජීවිතයට අලුත් දෙයක් එකතු කරන උදෑසනක් වන්නට කියලා මේ උදෑසන ප්‍රාර්ථනා කරනවා. ඔබ නිරන්තරයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න හුරු වෙන්න. ඒ තුල ඔබට අවශ්‍ය බණපදේ ඔබේ ජීවිතය වෙනස් කරන බණපදේ කොහේ හරි තියෙන්නට පුළුවන්. ඔබ දන්නවා දෙවිමගට බුදුදහම සාකච්ඡාව තුළින් නිරන්තරයෙන්ම අපි ඔබව වර්තමාන සමාජයට ගැළපෙන සහ කතා කළ යුතුම මාතෘකා පිළිබඳව කතා බහ කරනවා, ඔබව දැනුවත් කරනවා. අද දවසේදීත් මේ උදෑසන ඔබව වැදගත් සමාජයේ කතා කළ යුතුම මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඔබ විශ්වාස කරනවද ලෝකයේ වසරකට ලක්ෂ 8ක් පමණ ජීවිත සියදිවි හානි කර ගැනීම තුළින් අපිට නැති වෙනවා කියලා? ලෝකයට අවශ්‍ය වැදගත් වටිනා කියන අනාගතයේ සමාජය පෙරලන්නට පුළුවන් ජීවිත මේ අතර තියෙන්නට පුළුවන්. වසරකට ලක්ෂ 8ක් එහෙම ජීවිත අපිට සියදිවි හානි කර ගැනීම තුළින් අහිමි වෙනවා. ඒ වගේම රටක් විදිහට අපේ රටේ ඔබ හිතනවා ඇති අපේ රට ඒ අතරින් ගැටලුවක් නැහැ කියලා. නමුත් අපේ රටත් ලෝකයේ 22 වෙනි තැනට පුංචි රටක්, පුංචි ජනගහනයක්. හැබැයි ලෝකයේ 22 වෙනි තැනට සියදිවි හානි කර ගැනීම තුළ අපි ඉන්නවා. ඒක සතුටට කාරණාවක් නෙවෙයි. වැඩියෙන් බන අහන රටක්, වැඩියෙන් බන කියන රටක්, එහෙම රටක එවැනි ඛේදවාචකයක් අද උදා වෙලා තියෙනවා. වසරකට 4000ක් පමණ ජීවිත අපිට අහිමි වෙනවා සියදිවි හානි කර ගැනීම තුළ. ඒ නිසා සමාජයේ මාතෘකාවක් වෙලා තියෙනවා, අපේ සියලු දෙනා කතා කළ යුතු මාතෘකාවක් වෙලා තියෙනවා සියදිවි හානි කර ගැනීම පිළිබඳව. අපි හිතුවා දිවිමගට බුදුදහම තුළ අද සාකච්ඡාවේ මාතෘකාව සියදිවි හානි කර ගැනීම කියන කාරණාව කතා කරන්න ඕනේ, ඔබව දැනුවත් කරන්න ඕනේ, ඔබට ඔබ ආදරය කරන කෙනෙක් නිර්මාණය කරන්නට ඕනේ ඔබ තුළ කියන කාරණාව අපි අද කල්පනා කළා. ඒ නිසා අපේ මාතෘකාව අපි මේ විදිහට යොදාගත්තා. ඒ පිළිබඳ කතා කරන්න, ඒ පිළිබඳ ඔබව දැනුවත් කරන්න, ධර්මය තුලින් ඔබේ ජීවිතයට ඔබ කොහොමද ආදරය කරන්නේ කියන කාරණාව ඔබට පසක් කරන්න අපි බොහොම ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුතුව දිවිමගට බුදුදහම වැඩසටහනට මැදිරියට ආරාධනා කළා. කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුගල ජාතික භික්ෂු අධ්‍යාපන මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවනාධිපති, කැලණිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත දෙහිපේ චන්දවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේව පාදාභිවන්දනයෙන් යුතුව වැඩසටහනට පිළිගනු ලබනවා. අපි හාමුදුරුවනේ දැන් සමාජයේ තියෙන මාතෘකාවක්, සමාජයේ කතා කළ යුතු මාතෘකාවක් නිසා අපේ වැඩසටහනට අද මේ මාතෘකාව යොදාගත්තා. තමන්ගේ ජීවිතය තමන්ම අහිමි කර ගැනීම තමයි අද අපේ මාතෘකාව වෙන්නේ. අපි වැඩසටහනට ප්‍රවිෂ්ටයක් විදිහට මේ සියදිවි හානි කර ගැනීම පිළිබඳව මුලින්ම ඔබ වහන්සේගෙන් අදහසක් දැනගන්නට කැමතියි. පින්බර උදෑසනක් වේවා කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන ඔබතුමා ඇතුළු දිවිමගට බුදුදහම මේ වැඩසටහන ඊටාම වැදගත් වෙනවා ජීවිතයට එකතු කරගන්න අයට. අපි කොච්චර කතා කරත් මේවා එකතු කරගන්න නැත්නම්, ඒ වගේන් ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් ඒ අයට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා, අපිට දැනিলা තියෙනවා, කතා බහ කරලා තියෙනවා, මේ වැඩසටහන තුලින් බොහෝ දෙනෙක් දැනුවත් වෙනවා. ඒ නිසා ඔබතුමා කිව්වා වගේ වර්තමානයේත් එදත් අනාගතයේත් කතා කළ යුතු මාතෘකාවක් විදිහට මේ මාතෘකාව ඊටම වැදගත් තෝරා ගැනීම සම්බන්ධයෙන්. මොකද සියදිවි හානි කර ගැනීම කියන එක මොන විදියකින්වත් සාධාරණී කරන්න බෑ. සියදිවි හානි කර ගැනීම කියන එක සාධාරණී කරන්න බැරි. ඇයි? මේ මිනිස්සෙක් වෙන්න හැමෝටම බෑ. එහෙම අමාරුවෙන් දෙයක් ලබා ගත්තට පස්සේ ඒ ලබාගත් දේ මොනියම් වූ හේතුවක් නිසා විනාශ වෙනවා නම්, විනාශ කරගන්නවා නම්, ඒ විනාශ කර ගැනීමට කිසිදු ආකාරයකින් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. අපි දන්නවා අමාරුවෙන් ලබා ගන්න දේවල් හරි දුර්ලභයි. හැමතැනම නැහැ කියලානේ කියන්නේ. ඒතකොට අමාරුවෙන් ලබා ගන්න තත්වයක් තමයි මේ manussත්වය කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ manussත්වය කියලා කියන්නේ දුර්ලභංච manussත්තා.
මේ දුර්ලභව ලබා ගන්න කාරණාවන් වලින් ප්‍රධාන එකක් තමයි මනුස්සාත්මය කියලා කියන්නේ. දැන් අපේ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ ඒක ධර්මයේ සඳහන් වෙනවා මේ කන කැස් බෑවෙක් වියසිදුරෙන් අහස බලනවටත් වඩා අමාරුයි මේ මනුස්සාත්මයක් ලබා ගන්න. දැන් ඔබ මම මනුස්සාත්මයක් ලබා ගත්තේ මේ පෙර භවයේ කරපු කුසල කර්මයේ විතරක් නෙවෙයි. පෙර භවයන් ගණනාවක සමහර වෙලාවට මේ සංසාරේ ආත්ම භව 100,000ක් 500 ලක්ෂ ගාණක් එහාට ගිහිල්ලා පුරපු පාරමී ගුණයක් එක්ක තමයි මේ ශක්තියක් එක්ක තමයි මේ මනුස්සාත්මය ළඟා කරගත්තේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේ මනුස්සාත්මයේ තියෙන දුර්ලභභාවය. කොහොමද? උන්වහන්සේ එක අවස්ථාවකදී සින්සපා වනයේ තමයි වැඩ ඉන්නේ. ඒ සින්සපා කියලා කියන්නේ ඇට්ටේරිය වලට. ඇට්ටේරිය වනයේ වැඩ ඉන්න අවස්ථාවේ බුදුහාමුදුරුවෝ කොළ අහුරක් අරගෙන මේ වැටිලා තියෙන කොළ අහුරක් අරගෙන භික්ෂුන් වහන්සේලාට පෙන්නනවා මහණෙනි මේ මගේ අතේ තියෙන කොළ ප්‍රමාණය ඊටාම කුඩායි පොඩි ප්‍රමාණයක්. ඒ වගේම මේ වනයේ පුරා මේ සින්සපා වනයේ පුරා විසිරීලා තියෙන කොළ ප්‍රමාණය ඊට වඩා වැඩි විශාලයි. මහණෙනි මේ මෙන්න මේ වගේ තමයි මේ ලෝකේ මිනිස්සු වෙලා ඉපදිලා ඉන්න පිරිස. මේ වනයේ පුරා විසිරීලා තියෙන කොළ වගේ. ඒ වගේ විශාල ප්‍රමාණයක් මේ ලෝකෙට මිනිස්සු ඉපදෙනවා. හැබැයි නැවත මනුස්සාත්මයක් ළඟා කරගන්නේ මේ මගේ අතේ තියෙන කොළ ප්‍රමාණය වගේ කියලා කියනවා. ඕකම බුදුහාමුදුරුවෝ පෙන්නනවා නකසික කියන සූත්‍රයේදී මේ නියසිලට පස් ටිකක් අරගෙන පෙන්නනවා මේ නියසිල කියලා කියන්නේ මේ නියපොත්ත උඩ නෙවෙයි මෙන්න මේ මස් ටිකත් නියපොත්තත් අතර තියෙන ටික. එතකොට එතෙන්ට උපමා කරනවා මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි නැවත මනුස්සාත්මයක් ළඟා කරගන්නේ. එතකොට ඒකෙන් පැහැදිලි වෙනවා මේ මනුස්සාත්මය කොච්චර දුර්ලභද කියලා. කන කැස් බෑවෙකුටත් වියසිදුරෙන් අහස බලන්න පුළුවන්. කවදා හරි දවසක ඒක පුළුවන්කම තියෙනවා. හැබැයි මනුස්සාත්මයක් ළඟා කරගන්නවා කියන එක ඊටත් වඩා අමාරු කාරණාවක්. ඒ නිසාම තමයි මේ මනුස්සාත්මය රැක ගැනීම පිණිස මේ මනුස්සාත්මය ළඟා කරගත්තා වූ මේ මනුස්සාත්මය තවත් ඉහළට යෑම පිණිස තමයි බුදුදහම කතා කරන්නේ. පහළට යෑමක් නෙවෙයි, මේ නැති කර ගැනීමකුත් නෙවෙයි, මේන් ඉහළට යෑමක් ගැන තමයි කතා කරන්නේ. එයින් ගත්තාම මිනිස්යාගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕනේ උපදුණු මිනිස්යාගේ ජීවිතය. දැන් මනුස්සාත්මයකටවත් ළඟා නොවි මේ සසරින් එතර වෙන්න තමයි ධර්මයේ දේශනා වෙන්නේ. හැබැයි මනුස්සාත්මයක් ළඟා කර ගැනීම තුල එය සුගති භවයක් විදියට ඒ සුගති භවය තුල ඊටත් එහාට යන්න මාර්ගය තමයි ධර්මයේ තුල පැහැදිලි කරන්නේ. අඩුම තරමේ මනුස්සාත්මයක් රැක ගන්නවත් තමයි ධර්මයේ පැහැදිලි කරන්නේ. ඉතින් මේ සියදිවි හානි කර ගැනීම කියන එක මේ වර්තමාන ලෝකයේ සමාජ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ සමාජයේ කතා බහට ලක් වෙන සමාජ ප්‍රශ්නයක්. මම අහලා තියෙනවා ඇතැම් රටවල් වල සියදිවි හානි කර ගැනීම නීතිගත කරලා තියෙනවා. ඒක මේ බටහිර ලෝකයේත් එක්ක තියෙන සම්බන්ධතාවය. නමුත් අපේ රටේ නීතිය ගත්තොත් එහෙම එය වැරද්දක් විදිහට තමයි දකින්නේ. නීතියනුත් තහනමක් තමයි තියෙන්නේ. ඊළඟට නීතිය පැත්තෙන් ගත්තොත් එහෙම අපරාධ නීතිය අනුව ගත්තාම සියදිවි හානි කරගන්න යම්කිසි කෙනෙකුට උදව් කරනවා නම් කවුරු හරි. එයා වචනයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට මොනවා හරි උපකරණයක් දෙන්න පුළුවන්. මොනවා හරි අනුබල දීමක් සිද්ධ කරනවා නම් ඒ අනුබල දෙන කෙනාටත් මරණ දඬුවම පවා දෙන්න පුළුවන් කියලා තමයි නීතියේ සඳහන් වෙන්නේ. එතකොට ඒ තරමට මේ සියදිවි හානි කර ගැනීම කියන එක මේ සමාජයෙන් බැහැර කරලා තියෙනවා. දැන් සමාජ විද්‍යාඥයෙක් හිටියා මේ එමිල් ඩ්‍රූකයින් කියලා. එතුමා මේ සියදිවි හානි කර ගැනීම වර්ග කරනවා. එතෙන්දී අපිට බුදුදහම් පැත්තට යොමු වෙන්නත් පුළුවන් ඒ කාරණාවත් එක්ක. ඉතින් එතුමා කියනවා පළවෙනි වර්ග කිරීම තමයි ආත්මීය සියදිවි හානි කර ගැනීම. ඒ කියන්නේ තමා විසින්ම මේ ඒක අර්ථ දක්වලා තියෙන්නේ මේ සමාජය තුළ
ඇතැම් අයට ජීවත් වීමේ අයිතිය නැහැ. ඒ අයගේ කුලය නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජ ස්තරය නිසා වෙන්න පුළුවන්. ඒ අයගේ රූපය වෙන්න පුළුවන්. මේ වගේ කාරණාවන් නිසා සමාජය විසින් එයාලව ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම දරා ගන්න බැරි වුණාම ඒ අයට ජීවිතයේ පිළිබඳව මේ වටිනාකමක් දැනෙන්නේ නැහැ. ඒ අය කල්පනා කරනවා එහෙනම් අපි මැරුණොත් කමක් නැහැ කියලා. ඒ අගේ යම්කිසි විදියක සමාජ වරප්‍රසාද අහිමි වීම නිසා සියදිවි හානි කර ගන්නවා නම් රූකයින් මහත්මයා කියනවා ඒ තමයි ආත්මීය සියදිවි හානි කර ගැනීම කියලා කියන්නේ. ඊළඟට එතුමා කියන තවත් එකක් පරහිතකාමී සියදිවි හානි කර ගැනීම තියෙනවා. දැන් අපි දන්නවා ඇතැම් ඔය විප්ලවීය කාරණාවන් නිසා දැන් ඔය මාරාන්තික උපවාස වගේ ගත්තහම ඒවා තුල තියෙන්නේ මේ Tamanට මේ යම් අරමුණක් නෙවෙයි. එතන තියෙන්නේ අන් අය වෙනුවෙන් සමාජය වෙනුවෙන් ඉදිරි පරම්පරාව වෙනුවෙන් එහෙම ජීවිතයම නැති කර ගැනීම. ජීවිතයේ පොදු අරමුණක් වෙනුවෙන්. එතකොට මේකම ගත්තාම දැන් අර අපිට මතකයි පහුගිය කාලෙක එක හාමුදුරුවෝ කෙනෙක් මේ ගිනි තියාගෙන සියදිවි හානි කරගත්තා. එතන තියෙන්නේ පරහිතකාමී. උන්වහන්සේ ගව ඝාතනයට එරෙහිව තමයි මේ එහෙම කළේ. දැන් සමහරක් ප්‍රදේශවල සමහරක් යම් යම් ජන කණ්ඩායම් වලින් ඇති වෙන බලපෑම් වලට විරෝධය දැක්වීම සඳහා සියදිවි හානි කරගෙන තියෙනවා. හැබැයි මේ පරහිතකාමී සියදිවි හානි කර ගැනීම කියන එක යම් විදියක බුදුදහම පැත්තෙන් ගත්තාම පාරමිතාවන් වල තුන්වෙනි අවස්ථාව පරමත්ත පාරමී කියන අවස්ථාව මේ ජීවිතයේ පවා යම් වෙලාවක කැප කරමින් පාරමිතාවන් කරපු අවස්ථා තියෙනවානේ. දැන් අර සස ජාතකයේ තුල මේ හාවෙක් විදිහට බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ ජීවිතය පරිත්‍යාග කළේ. හැබැයි මෙතන දැන් මේ නිකම්ම වෙන්න බෑ මෙතන. මේක හැමෝටම කරන්න පුළුවන් එකක් නෙවෙයි. මෙතන තියෙන්න ඕනේ දැන් පරහිතකාමී සියදිවි හානි කර ගැනීමත් වැරදි. එතනත් මේ සාධාරණ වෙන්නේ නැහැ. නමුත් පරහිතකාමී සියදිවි හානි කර ගැනීම තමයි බුදුදහමේ පෙන්වන ජාතක කතා වලින් තියෙන්නේ. ඊළඟට ගත්තහම අපිට මතක් වෙනවා එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හිටියා මේ රෝගාබාධයකින් පෙරුණු සහ උන්වහන්සේ ධාන වඩමින් හිටියේ. උන්වහන්සේගේ නම ගෝධික තෙරුන් වහන්සේ. ගෝධික තෙරුන් වහන්සේ රෝගාබාධ වැඩි නිසා උන්වහන්සේ තාම වීරිය වඩලා ධාන වැඩුවා. ධාන වැඩුවට මේ හාමුදුරන්ට වැඩිකල් පවත්වා ගන්න බෑ. පිරිහෙනවා ධාන. ඒ නිසා උන්වහන්සේ කල්පනා කරනවා මම මේ විදියට ධානවයකින් පිරිහිලා මරණයටපත් වුණොත් අපවත් වුණොත් මම දුගතියට තමයිපත් වෙන්නේ. ඒ නිසා මම ධානයකටපත් වෙච්ච අවස්ථාව තුල මගේ ජීවිතය නැති වුණොත් ධාන අවස්ථාවක් නිසා ඒකෙන් යම්කිසි සුගතියක උප්පත්තියක් ලබන්න පුළුවන් වෙයි කියන අදහස එනවා උන්වහන්සේට. ඇත්තටම උන්වහන්සේ අවසානයේ ධාන සිතකින් තමන්ගේ ගෙල සිඳ ගන්න අවස්ථාවේදීම තමයි උන්වහන්සේ රහත් භාවයටපත් වෙන්නේ. කියන්නේ කෙලෙස් නැති වෙන අවස්ථාව තුලදී මේ පරහිතකාමී සියදිවි හානි කර ගැනීම යම් විදියක එයාට යහපතක් වෙන්න පුළුවන්. හොඳයි. අපි හැමදෙරෝනේ දැන් ඒ තුල බුදුදහමින් වගේම සමාජ විද්‍යාත්මකව සමාජ විද්‍යාඥයින් අපිට පෙන්නපු දේවල් බොහෝ කරුණු කාරණා තියෙනවා ඉගෙන ගන්න අපේ ජීවිතයට එකතු කරගන්න සහ දැනගන්න. ඒ පිළිබඳවත් අපි කතා බහ කරනවා. දිවිමගට බුදුදහම කෙටි විරාමයක් ගන්නවා අපේ වැඩසටහනින් නැවතත් සම්බන්ධ වීමේ බලාපොරොත්තු වෙනවා.
අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දී ගාම්භීර ඉතිහාසයේ පෞරුෂය අභිමානයෙන් අපිට කතා කරන්න පුළුවන් වත්කමක් තියෙනවා. ඒක තමයි මේ ජාතියේ තියෙන අනන්‍යතාවය. කෙලයා රාවණ සම්බන්ධ වන්නේ කොහොමද? මේක මිත්‍යාවක්කේ කියලා පුරාවිද්‍යාව කියනවනේ. කවුද මේ මහා රාවණ කියලා කියන්නේ කියලා කිව්වම දැන් ඉන්න ලංකාවේ ඉන්න පොඩි කෙනෙක් වුණත් දැන් හොඳට දන්නවා. එතකොට මේ රාවණාරැල්ල ඇති වෙන්න පටන් ගත්තේ කතාව පටන් ගන්නේ අවුරුදු දැන් 10කට 12කට කලින් තමයි මේක පටන් ගන්නේ. අපිට මේක හරියටම දැනුනේ 2010 පහු වෙනකොට තමයි. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපි අය ශිෂ්ටාචාරයේත් කියලා දිනනවා නැගිටීම අපි පිළිබඳව. සූර්ය වංශිකයෝ නැගිටිනවා. බත් වල රස දැකලා නැගිටින අපි කොහොමද බත් එක රස කියලා දැනගන්නේ? ඉතින් අපි ඒක කාලා බලන්න ඕනේ. අපිට රාවණා රජ කෙනෙක් වුණේ කොහොමද? මේ වාල්මීකි ලිව්වා මේ මහරජා මොකද රාවණ මහරජා කියලා. ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කළා ග්‍රේට් කිං රාවණා කියලා. එතකොට ඊට පස්සේ කිං රාවණා අපි සිංහලට පරිවර්තනය කළා රාවණ කියලා. එලවංශය පුරාණ සිව්හෙලේ වර්තමාන ආරෝපණය. සියලු සිත් සුවපත් කොට නිවා සැනසීමට සෑම විටම කටයුතු කළ බොදුනුවන්ගේ හදවතේ නාලිකාව මෙත් සදහම් විකාශය. නව තාක්ෂණයෙන් පෙරට Android, Apple Play Store සහ App Store හරහා ඔබ දැන්ම MET TV app එක ඩවුන්ලෝඩ් කරගන්න. එමගින් කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ වැඩසටහන් සුපැහැදිලිව එසැනින් සජීවීව නරඹන්න. විකාශයේ වූ සියලු වැඩසටහන් MET TV app එක ඔස්සේ නැවත නැවතත් නරඹන්න. ටෙලිවිෂන් මාධ්‍යයේ බෞද්ධ සලකුණ MET TV හැමදාමත් බොදුනුවන්ගේ හදවතේ නාලිකාව. උතුම් දේශයක අභිමානයේ කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සජීවීව ඉදිරිපත් කරන දිවිමගට බුදුදහම වැඩසටහනත් සමගින් ඔබ නැවතත් සම්බන්ධතාවය ලබා ගන්නේ. අද අපේ මාතෘකාව සියදිවි හානි කර ගැනීම. ඒ පිළිබඳව කතා බහ කරමින් ඉන්න අතරතුර අපේ හාමුදුරුවෝ බොහොම හොඳින් පැහැදිලි කළා එමිල් දුර්කයිම් කියන මේ සමාජ විද්‍යාඥයා නැත්නම් මේ දාර්ශනිකයා කොහොමද මේ සියදිවි හානි කර ගැනීම කියන එක අර්ථකථනය කරලා තියෙන්නේ කියලා. ඒ කොටස් අනුව බොහොම අපූර්වට ඒ අර්ථ ගැන්වීම කරලා තියෙනවා. අපේ හාමුදුරුවනේ අපි සාකච්ඡාව එතනින් ඉදිරියට අරගෙන යමු. ඔව් ඊළඟට මේ දැන් පරහිතකාමී සියදිවි හානි කර ගැනීම කියන කාරණාවත් එක්කම එතුමා තවත් අදහසක් දෙනවා. ඒක තමයි මේ වර්තමානයේ ගොඩාක් අපි දකින්නේ සියදිවි හානි කර ගැනීම සම්බන්ධයෙන්. ඒ තමයි අනෝමීය සියදිවි හානි කර ගැනීම කියන එක. ඒකෙදි මේ සමාජයේ තියෙන ප්‍රශ්න ගැටලු ආර්ථික අපහසුතාවයන් ඊළඟ දරිද්‍රතාවයන් යම් යම් දඬුවම් එහෙම නැත්නම් අපරාධවලට අහු වෙලා ඒ වගේ යම් පීඩනයකටපත් වෙලා ඉන්න අය මේ සියලු තැන්වල ඉන්න ස්වභාවයන් තුළ සියදිවි හානි කර ගන්නවා නම් ඒක තමයි අනෝමීය සියදිවි හානි කර ගැනීම කියලා කියයි. මෙතෙන්දී ඇත්තටම අපිට කතා කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා මේ ගැන. දැන් අපි හිතමු දරිද්‍රතාවය කියලා. දරිද්‍රතාවය කියලා කියන්නේ දිලිඳුකමනේ. දිලිඳුකම කියලා කියන්නේ නිත්‍ය දෙයක් නෙවෙයි.
ලෝකේ නිත්‍ය දේවල් නැහැනේ. අනිත්‍යයිනේ. ඒතකොට සියලු දේවල් අනිත්‍යතාවය තුළ මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ දරිද්‍රතාවය කියන එකත් නිත්‍යයි අපිට කියලා. දැන් දිලිඳු පවුල් කියලා හඳුන්වනවානේ සමාජයේ. ඒ දිලිඳු පවුල් කියලා හඳුන්වන අය හැමදාම දිලිඳු විදිහෙන් දකින්න. දැන් අපි හිතමු දැන් ලංකාවේ වුණත් සමෘද්ධිය ක්‍රියාත්මක වෙනවා. දැන් සමෘද්ධිය කියලා කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද අයවැයෙන් වැඩි කළ යුතු එකක් නෙවෙයි. මම නම් දකින්නේ. සමෘද්ධියට. සමෘද්ධිය කියන වචනේම තේරුමත් මේ වැඩි කරනවා කියන එකනේ. ඒක නිසා වැඩි කරනවද දන්නේ නැහැ. නමුත් සමෘද්ධි නැත්තම් ඔය සුබ සාධනය කියන කාරණාවන් වැඩි කරනවා කියන එකෙන් තේරෙන්නේ අපි තව දිලිඳු භාවයට පත් වෙලා කියන එකයි. රටක යැපීම මත දැන් අපි රටක් හැටියට ජාතියක් හැටියට ඉහළට යෑම නම් බලාපොරොත්තුව ඔය කාරණාවන් වලට විශේෂයෙන්ම සමෘද්ධිය කියන සමෘද්ධිලාභීන් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. එහෙම අඩු වෙන්න නම් අර ලැබෙන සමෘද්ධි සහනාධාරය නිවරදිව ගොඩනගා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දවසක් අපේ විහාරස්ථානයේ නොයෙක් ඔය සංවිධාන වලින් ඔය ගමේ සිද්ධ වෙන සංවිධාන තියෙනවානේ. කාන්තා සමිති, ග්‍රාම සංවර්ධන ඔය වගේ සමිති තියෙනවානේ. ඔය වගේ එක එක සංවත්සර තියෙනවා. ඒ සංවත්සර වෙනුවෙන් යම් යම් ආගමික වැඩසටහනුත් කරනවා. ඉතින් හැමතැනදීම අපි කියන්නේ සෙනඟ වැඩි වෙන්න ඕනේ කියලානේ. ඒ අයගේ දැන් අපි එතෙන්දී අපි දකින්නේ සෙනඟ අඩු වෙන්න ඕනේ. සමෘද්ධිලාභීන්ගේ පූජා වේලාවේදී සෙනඟ අඩු වෙන්න ඕනේ. මොකද සමෘද්ධිලාභීන් විතරයි නෙතෙන් එන්නේ. එහෙමනම් එයා අඩු වෙන්න ඕනේ. රටේ දැක්ම වෙන්න ඕනේ ඒක. හැබැයි මම දකිනවා හැම අයවැයකින්ම වැඩි කරන එක තමයි ඒ අදාළ අමාත්‍යාංශයේ බාරවින් ඇමතිවරයා සතුටු වෙන්නේ තව ටිකක් වැඩි කරපුවාම. ඒ කියන්නේ මේ දුප්පත්කම කියන එක පවත්වාගෙන යෑම. හැබැයි වෙන්න ඕනේ දුප්පත්කම අඩු කරන්න. ඒකට බලපාන කාරණා කීපයක් තියෙනවා. දැන් අපි හිතමු රජයෙන් කොච්චර දුන්නත් ඒ දෙන ගෙදර තාත්තා ඉන්නවා නම් ඒ ටික විනාශ කරනවා නම් එයා මත් වතුර වලට එහෙනම් ඕක එයා ජීවිතාන්තයේ දක්වාම ගත්තත් ඔය ක්‍රියාව නම් සිද්ධ වෙන්නේ ඒකෙන් ගොඩ එන්න බෑ. සමහර වෙලාවට යම් කිසි විදිහේ වැරදි චර්යාවන් තියෙනවනම් වෙන වෙන වැරදි චර්යාවන් තියෙනවනම් ඒත් මේ දිලිඳුභාවයෙන් ගොඩ එන්න බෑ. ඊළඟට කම්මැලිකම තියෙනවනම් මහන්සි වෙලා වැඩ කරන්නේ නැත්තම් අර ටික විතරක් බලාපොරොත්තුෙන් ඒකෙන් විතරක් යැපෙන්න බලාපොරොත්තු ඉන්නවනම් දැන් රටක් විදියට රජයක් විදියට කරන්න ඕනේ මිනිසුන්ගේ දිලිඳුභාවය නැති කරන්න ප්‍රාර්ථනයන් දෙන්න ඕනේ. ආරම්භක කරන්න මොන හරි උදව්වුනි දෙන්න ඕනේ. දැන් රටක අතීතයේ ගත්තත් රජවරු මේ කෘෂි උපකරණ පවා දුන්නා. හැබැයි හැමදාම මාසෙකට ගානේ හාල් දුන්නේ නැහැ. ඒව දුන්නොත් එහෙම හැමදාම මේ විදියයි. මොකද මිනිසා කියලා කියන්නේ මේ යපුම් මානසිකත්වයේ වැඩිපුර තියෙන කෙනෙක්. දැන් ඔය අනිත් සත්තුන්ට වඩා ඒ අය හොයාගෙන තමයි එදිනෙදා ජීවිතේ ගොඩ ගහගන්නේ. හැබැයි මිනිස්සු කියන જાතිය ගොඩක් යැපෙන්න කැමති. ඒ නිසානේ හැම ආණ්ඩුවකම ඉල්ලන්නේ. හැම ආණ්ඩුවකම ඉල්ලනවා. ඒ කියන්නේ ඉල්ලන්නේ නැති ආණ්ඩුවක් නැහැ. හැම එකෙම ඉල්ලනවා. ආණ්ඩුවෙන් අපි ඉල්ලනවා, අපෙන් ආණ්ඩුව ඉල්ලනවා නේ. එහෙමනේ තියෙන්නේ. වැඩියෙන් දෙන ආණ්ඩුවට තමයි ඒ අය ඡන්දෙ දෙන්නේ. එහෙම ඒ කියන්නේ මේක දිලිඳුකම පිටු දැකීමක් නෙවෙයි. දිලිඳුකම පවත්වාගෙන යනවා. හැබැයි මේ දිලිඳුකම නිසා කවුරු හරි සියදිවි හානි කරගන්නවා නම් ඒක කිසිසේත්ම සාධාරණ වෙන්නේ නැහැ. අපි හිතමු විශාල ණයබරකින් ඉන්න කෙනෙක් කියලා. හැබැයි එයාට පුළුවන් ටික ටික හරි දියුණු වෙන්න. දැන් එයා පැය 8 වැඩ කරන කෙනෙක් නම් පැය 8 වැඩ කරලා එයාට ඒ ණය ගෙවා ගන්න බැරි වෙයි. එයා තව පැය 2ක් කැප කරනවා. ඕනෑ තරම් රැකියා තියෙනවනේ. අර අන්තර්ජාලයේ එහෙම දැන් රැකියා තියෙනවා මේ පැය 2 3 කරන ඒවා තියෙනවා. ගෙදර ඉඳලා කරන ඒවා තියෙනවා. ඒවා බොරුත් වෙන්න පුළුවන් සමහරක් ඒවා නෑ. ඒවට අහු වෙන්නත් හොඳ නෑ. නමුත් තව ටිකක් කැප කරොත් කම්මැලිකම පිටු දැකලා තව ටිකක් කැප වුණොත් පැය 2ක් තව මහන්සි වුණොත් ඕටියක් හරි ඇතෙනවනේ. ඒකෙන් යම් විදිහක එයාගේ දිලිඳුකමට උත්තරයක් හොයාගන්න පුළුවන්. අන්න එහෙම තමයි කටයුතු කරන්න ඕනේ. එකම විසඳුම
ජීවිතේ නැති කර ගැනීම නෙවෙයි. මොකද ජීවිතේ එයා නැති කරගත්තොත් ඉන්න කෙනාගේ ණය එකතු කරගන්නවා. එහෙම නෙවෙයිනේ. දැන් මහත්තයා සියදිවි හානි කරගත්තොත් නෝනට කියන්න බෑ මගේ මහත්තයා තමයි ණය ගත්තේ මට මේ ඒවා දාලා නැහැ කියලා. එයා ඊට පස්සේ ගවන්න වෙනවා. ඒ නිසා ඔබ සියදිවි හානි කරගත්තොත් ඔබ තවත් කරන්නේ වටපිටාවේ ඉන්න ඔබේ අයව තවත් අපහසුතාවයට පත් කරන එක. ඒ නිසා මේ කිසිදු ආකාරයකින් අපි දැන් දකිනවා සමහරක් අය සමාජ පීඩනය නිසා දැන් ඔය ලිංගික අපයෝජනයට ලක් වෙච්ච අය. ඒක දැන් ඔය උපදේශනය තුලින් එහෙම ඒ අයව දැනුවත් කරලා ඒ අයට යම් අරමුණක් ලබා දෙන්න පුළුවන්. ඒවට යොමු වෙන්න ඕනේ, යොමු කරන්න ඕනේ. දැන් බෞද්ධ උපදේශනය තියෙනවා, අපිත් සිද්ධ කරනවා. ඒ වගේම බටහිර උපදේශනෙත් තියෙනවා. යම් මට්ටමක ඒ වගේ සාධාරණ තියෙනවා. හැබැයි කොහොම වුණත් කාගේ අතින් හෝ වරදක් සිද්ධ වුණා නම් ඒ වරද නිවැරදි කර ගැනීමට බුදුදහමෙන් බාධාවක් නැහැ. දැන් 999ක්ම මරපු අඟුලිමාලටත් රහත් වෙන්න පුළුවන්කම තිබුණා නම් මිනී මරලා නැතිව වෙනත් මේ පුංචි පුංචි වැරදි කරපු අය බේරෙන්න කියලා හිතාගෙන නැත්තම් දඬුවමට බයි සියදිවි හානි කරගන්න වෙලාවල් තියෙනවා. දැන් ඔය මේ වාර්තා වෙන ඒ දේවල් තියෙනවා. දැන් තව සමහරක් දේවල් තියෙනවා මේ නොයේක් මිත්‍යා මත ඔස්සේ ගිහිල්ලා එහෙමත් සියදිවි හානි කරගන්න ඒවා තියෙනවා. දැන් ඔය මේ සමහරක් අය කියනවා මේ දැන් පහුගිය කාලෙක තිබුණා එක්තරා එක රෝග තියෙන අය හිටියා. ඒ දැන් අතීතයේ කිව්වේ ඒ රෝග තියෙන අය ඒ රෝගය දරා ගන්න බැරුව සියදිවි හානි කර ගන්නවා කියලා. ඒක සාධාරණීකරණය කරනවා මේ අනිත් අයට බෝ වෙන නිසා තමයි එහෙම කරේ කියලා. එහෙම කරන්නත් බෑ. මොකද ඒකෙන් එයාට හානියක්නේ සිද්ධ වෙන්නේ. එයාගේ සසර ගමනටම හානියක්නේ. ඒ නිසා අර අපි කිව්වා වගේ මේ මනුස්සාත්මය අමාරුවෙන් ලබා ගන්න එක තමනුත් ආරක්ෂා වෙලා අන් අයවත් ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඒක තමයි කල යුත්තේ. මේ සියදිවි හානි කර ගැනීම කියන එක කිසිදු කාරණාවකින් සාධාරණීකරණය කරන්න බෑ. එහෙමයි අපේ හඳුරන්නේ. ඒ තුල දැන් කෙනෙක්ට තරහ යනවා. එහෙම නැත්නම් අපේ හඳුරෝ මතක් කළා වගේ මේ නිදන්ගත රෝගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක් එක රණ්ඩු සරුවල් ඇතිවීම වෙන්න පුළුවන්. මේ ආකාරයේ සියලු දේ එකට එකතු කරලා ගත්තාම අවසානයේ මානසික ආතතිය කියන කාරණාව ප්‍රබල වශයෙන් බලපාන්නට පුළුවන් මේ සියදිවි හානි කර ගැනීමට එහෙම හිතෙන්න. අපේ හඳුරන්නේ මේ දැන් අපි මිනිස්සු විදිහට ගොඩක් වෙලාවට කායික රෝගවලට අපි බෙහෙත් ගන්නවා කායික සුවය වෙනුවෙන්. හැබැයි මේ මානසික සුවය වෙනුවෙන් මේ මානසික ආතතිය නැති කරගන්න අපි කොහොමද බෙහෙත් කරන්න ඕනේ කියන කාරණාව පිළිබඳ මිනිසුන්ගේ දැනුමක් අවබෝධයක් නැහැ. අපි ඒ ගැනත් කතා කරමු අපි. ඔව් ඇත්තටම සියදිවි හානි කර ගැනීම කියලා කියන්නේ මානසික රෝගයක්. ඒක මානසික රෝගයක් දක්වා වර්ධනය වෙනවා. දැන් මානසික රෝග ගැන ඉගෙන ගන්නකොට එතෙන්දි තියෙනවා මේ යම් විදිහක මානසික පීඩනය දරා ගන්න බැරි වුණොත් සියදිවි හානි කර ගැනීම කියන එක මානසික රෝගයක් බවට පත් වෙනවා. ඒක එයා දකින්නෙම හැම වෙලාවෙම මේ ඒක හොඳයි කියලා. එයා සමාජය ආරෝපණය කරගන්නෙම මේ විදිහට කරගත්තොත් හොඳයි කියලා. ඒ කියන්නේ පරාදීනව ඉන්න කෙනෙක් යම් විදිහක බියකටපත් වෙලා ඉන්න කෙනෙක්, භ්‍රාන්තිය වගේ රෝගී තත්වයන් වල ඉන්න කෙනෙක්, ඊළඟට ආතතිය වගේ තියෙන රෝගී තත්වයන් වල, බින්නෝන්මාදයේ වගේ රෝගී තත්වයන් වල ඉන්න අය අවසානයේ සියදිවි හානි කර ගැනීම කියන රෝගී තත්වය දක්වා යන්න පුළුවන්. ඒක රෝගයක්. එහෙනම් හැමෝටම හිතෙන්නේ නැහනේ මේක රෝගී තත්වයක්. මේක මානසික රෝගී තත්වයක්. මේ කායික රෝගී තත්වයක් නෙවෙයි. කයින් සිද්ධ වුණාට මානසින් තමයි මුල් වෙන්නේ. මෙතන ඒ නිසා මේකට දැන් සියදිවි හානි කර ගැනීම තුල ලෝභ දෝෂ මෝහණං ක්‍රියාත්මක වෙන්නේ. එක්ක ආසාවක්, එක්ක තරහක්, එහෙම නැත්නම් මුලාවක්. මේවත් එක්කනේ සියදිවි හානි වීම සිද්ධ වෙන්නේ. ඒ තුලනම් සිද්ධ වෙන්නේ ඒක කිසිදු විදියක සාධාරණයක් වෙන්නේ නැහැ. අපි අර පරහිතකාමී කියලා කිව්වේ ලෝභ දෝෂ මෝහ නැති අවස්ථාව. ඒ අවස්ථාවේ කිසිදු අරමුණක් නැතිව එකම ක්‍රියාව බවට පත් වෙන ඒ අවස්ථාව.
ඉතින් මෙතනදී මානසික වියවුලක සිටින ඕනෑම කෙනෙකුට මේ මානසික රෝගී මුල් අවස්ථාව හඳුනාගත්තොත් එහෙම ඊටාම පහසුවෙන් ඒවට මේ පිළියම් කරන්න පුළුවන්. මේ මානසික ප්‍රතිකාර කරනකොට බෙහෙත් බීලා හරියන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට හිතන්නේ මානසික ප්‍රතිකාර ක්‍රමයක් බෙහෙත් දෙන එක කියලානේ. ඒ මානසික ප්‍රතිකාර ක්‍රම දෙකක් බුදුහාමුදුරු ගන්නවා. බුදුහාමුදුරුවෝ මේ අරිය විරේචනයයි අරිය වමනයයි කියලා දෙකක් උගන්වනවා. මේ ඔය සූත්‍ර දේශනා දෙකක් තියෙන්නේ. එතකොට මේ අරිය විරේචනය කියලා කියන්නේ විරේක කරනවා කියලා කියන්නේ පිට කරනවා කියන එකනේ. ඒ පිට කරනකොට මේ තියෙන දේවල් එළියට දාන එකනේ කරන්නේ. දැන් අපි විරේක කරනවා කියලා කියන්නේ මේ අපි හිතනවා මේ දැන් අනවශ්‍ය දේවල් තියෙනවා. නිකන් බඩ පිපෙන ගතිය වැඩි. එහෙම වුණාම කවුරු හරි මේ වේද මහත්තයෙක් හරි කියනවා ඔයාලට විරේකයක් දෙන්න ඕනේ. විරේක බෙහෙත් බොන්න ඕනේ. ඒ විරේක බෙහෙත් බීපුවාම ටිකක් අමාරුයි. විරේක බෙහෙත් බීපුවාම අපි කොහෙවත් යන්නේ නැතුව එක තැනට වෙලා ඉන්නේ අමාරු නිසා. හැබැයි හරි සුවයි. ඒක හරි සුවයක් තියෙනවා. ඒ විරේක කරපුවාම සුවයකුත් තියෙනවා. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ ඇතුළාන්තයේ තියෙන කුණු කන්දල් ඉවත් කරන්න ඕනේ. ලෝභය, ద్వේෂය, ඊර්ෂ්‍යාව, පලිගැනීම, වෛරය, ක්‍රෝධය මේවා ඇතුළාන්තේ තියාගත යුතු ඒවා නෙමෙයි. මේවා නිසා තමයි අපි විරේක කරන්න වෙන්නේ. ඒ විරේක කරාට පස්සේ මේවා එළියට යන්නේ. මේවා එළියට යන්න බෙහෙත් දෙනවා. ලෝභ දෝෂ මෝහ වෙනුවට අලෝභය, අද්වේෂය, අමෝහය දෙනවා. ක්‍රෝධ, වෛර, ඊර්ෂ්‍යා, පලිගැනීම කියන ඒවට මේ මෛත්‍රිය කියන මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව කියන බෙහෙත් දෙනවා. මේවා දෙන්න අරව ඉවත් වෙනවා. විරේක කරන්න නිකන් බෑනේ මොන හරි දීලා ඉන්න එපා. ඒ වගේ වමනියත් එහෙමයි. එක්කෝ වමනයෙන් එහෙම නැත්නම් විරේකයෙන් දෙකෙන්ම කරන්නේ ඇතුළාන්තයේ තියෙන දේවල් ඉවත් කරන එක. දැන් ඇතුළාන්තයේ ගොඩාක් දේවල් ඉවත් වුණාට පස්සේ තමයි සුවයක් තියෙන්නේ. හොඳම දේ තමයි දැන් අපි දවසකට එකතු කරගන්න දේවල් තියෙනවා. දැන් උදේ අවදි වුණාට පස්සේ රාත්‍රියේ නිින්දට යනකම් එකතු කරගත්ත දේවල් ටික බලන්න. ඔතන තියෙන ලෝභ දේවල්, දේශ දේවල්, මෝහ දේවල්, ඊර්ෂියාව, පලිගැනීම, වෛරය මේවා ටික එකතු කරලා ගත්තොත් එහෙම එක දවසකට එකතු කරගන්න ප්‍රමාණය මේකේ දරා ගන්න පුළුවන් වෙයිද කියලා හිතෙන්න පුළුවන්. ඒ තරමට එකතු කරගන්නවා. ඉතින් මේවා පැසව තියාගන්න මොකද වෙන්නේ? මේවත් එක්ක කටයුතු කරනකොට මනස ඒ වගේම බැඳිලා ඉන්නවා. එතකොට ආයි බාහිර ලෝකයේ කිසිම වටිනාකමක් දැනෙන්නේ නැහැ. අම්මා තාත්තා කවුද කියලා හඳුනන්නේ නැහැ. අම්මා තාත්තා දරුවන් වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. ස්වාමි භාර්යා කියන දෙදෙනාගේ සම්බන්ධතාවය නැති වෙලා යනවා. ඊළඟ මේ සමාජයේ මගෙන් ඉල්ලන යුතුයකම් වගකීම් කියන ඒවා අමතක වෙලා යනවා. රටක් විදියට මම මේ රටේ ජීවත් වෙන පුරවැසියෙක් විදියට පුරවැසි යුතුයකම් අමතක වෙලා යනවා. අයි අරවත් එක්ක තමයි කටයුතු කරන්නේ. එතකොට මේ සියල්ල අමතක වුණාට පස්සේ එයා හුදකලාව තීරණයක් ගන්නවා මම මේ වගේම නිදහස් වෙන්න ඕනේ. ඒක තමයි සියදිවි හානි කරගන්නේ. එහෙම වෙනකොට එතනට වැටෙන්න කලින් හරි මාර්ගයක් ලැබුණොත් දැන් කවුද අපේ බුදුහාමුදුරුවෝ රජ්ජුමාලා කැලේ ගහක එල්ලෙන්න තමයි ගියේ. ඒ ගිය වෙලාවේ සියදිවි හානි කරගන්න තමයි ගියේ. හැබැයි නිවැරදි පාර පෙන්නුවා. පෙන්නුවෙන් පස්සේ එයාටම හිතෙනවා මම මේ මොකද්ද කරගන්නේ කියලා. බුදුදහමේ තියෙන හරි අමුතු දෙයක් ඒක තමයි. එයාටම තේරෙනවා මම කරගන්න ගියදී වැරදි කියන එක. දැන් අපි කොච්චර කිව්වත් ඕක වැරදි කරන්න එපා කියලා කිව්වොත් එහෙනම් පොඩි අය මොකද කරන්නේ? ඒකමනේ කරන්නේ. ලොකු අයත් එහෙමනේ. ගොඩක් අය කැමති එපා කියන දේ කරන්න. හැබැයි එයාටම තේරුම් ගියොත් ඇතුළාන්තයෙන් එයාට අවබෝධ වුණොත් එහෙම මේක කරන එක හොඳ නෑ කියලා. අන්න එතකොට එයාට තේරෙනවා මේක නවතින්න ඕනේ කියලා. ඒක තමයි ප්‍රතිකාර ක්‍රමය බුදුදහමෙන් උගන්වන උපදේශන ප්‍රතිකාර ක්‍රමය.
එහෙමයි. ඔබ කායිකව ඔබ යම්කිසි රෝගයකට බෙහෙත් ගන්නවා හා සමානව මානසික රෝගයටත් ප්‍රතිකාර ගන්නට ඕනේ. සහ මේ අපි හැමදෙරෝනේ දැන් මේ තුල අපි කතා කළ යුතුම දේම තමයි මේ පුජ්‍යලයක් කෙනෙක් හිතනවා මේ මගේ ජීවිතේ නැති වැඩක් නැහැ මම සියදිවි හානි කරගන්න ඕනේ මගේ ජීවිතේ නැති කරගන්න ඕනේ කියලා. මේ හිතන හිතීම තුල නැත්තම් මේ චිත්තාවේගය තුල තියෙන්නෙම ඒ පුජ්‍යලයා තුල තියෙනා වූ මේ පුජ්‍යලාභිමානය නැත්තම් තමන්ගේ ජීවිතයේ තියෙන වටිනාකම ඒ අවබෝධය නැතිකම නේද අපි හැමදෙරෝනේ මේ කෙනාගේ ජීවිතයේ තියෙන වැදගත්කම වටිනාකම නොදන්නාකම නේද. විශේෂයෙන්ම දැන් ඔය පෞරුෂාබාධ කියලා තියෙනවනේ තත්ත්වයක්. බටහිරත් උගන්වනවා බුදුදහමෙත් උගන්වනවා පෞරුෂ ආබාධ. දැන් පෞරුෂය කියලා කියන්නේ දරා ගැනීමේ ගුණයත් එක්ක තියෙන එකක් නේ. දැන් නායකයෙක් වුණාම පෞරුෂයක් තියෙන නායකයෙක් වුණාම දරා ගැනීමේ ගුණයක් තියෙන්නත් ඕන. පුද්ගලයෙක් වුණාම අනිවාර්යයෙන්ම පෞරුෂයේ වර්ධනය වෙච්ච කෙනෙක් වෙන්න එපා. ඔය දැන් ඔය වගේ එපා වීම තුල තියෙන්නේ මම ජීවත් වෙලා වැඩක් නැහැ. දැන් ඔය සමහරක් අය විභාග වලින් එහෙම ෆේල් වුණාම දැන් O level A level එහෙම විභාග ෆේල් වුණාම අනිවාර්යෙන් දෙතුන් දෙනෙක් සියදිවි හානි කර ගන්නවා. ඒක ලංකාවේ දැන් කාලෙක ඉඳලා පවතගෙන එන එකක්. මේක මේ ජීවිතේ පළවෙනි අවස්ථාවවත් අවසාන අවස්ථාවවත් නෙවෙයි. විභාගය කියලා කියන්නේ. එතකොට එතෙන්දී ඒක තේරුම් ගන්න බෑ කියලා කියන්නේ මොකද්ද? දරා ගැනීමේ ශක්තිය නැහැ කියන එක. බුදුහාමුදුරු කියනවා මේ විඳ දරා ගැනීම කියන එකත් අපිට තියෙන්න ඕනේ. දැන් ඇඟිල්ලක් කැපුණට පස්සේ ලේ ටිකක් ගියපුවාම ඒක දරා ගන්න බැරුව මේ මහා ලොකුවට හිතනවා නම් එයාට කවදාකවත් එහෙන සාමාන්‍ය ජීවිතය ගත කරන්න අමාරුයි නේ. හැබැයි ඒක දරා ගන්න පුළුවන් වුණොත් දැන් ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට දරා ගන්න බැරි අයත් ඉන්නවනේ. දැන් එතකොට ඒ වගේ පුංචි දෙයක්වත් දරා ගන්න බැරිව හිටියොත් එහෙම ඒ වගේ අයට ඔය වගේ මානසික පීඩනයක් ආවොත් එහෙම අනිවාර්යයෙන්ම සීදී විහාන කරගැනීම තමයි කරන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ පුද්ගලයෙක් විදිහට අපිට දරා ගැනීමේ ශක්තිය ගොඩනගා ගන්න. සමහරක් අයට සීතල රස්නේ දරා ගන්නත් බෑනේ. ඒක සාමාන්‍යයෙන් මේ පුංචි කාලේ ඉඳලම හුරු වෙන්න ඕන එකක්. මොකද අපිට ඒකට හුරු වෙන්න ඕන මොකද මේ ඒ தত্ত্বයන් හැමදාම තියෙන දේවල්. ඒක අර අටලෝ දහමින් කම්පා නොවි ජීවිතය ගත කරන්න පුළුවන්කම ලැබිච්ච කෙනාට තමයි ඒ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඒ මේ පුංචි දරා ගැනීම කියන එක දුක සැප කියන දෙකම දරා ගන්න පුළුවන්කම තියෙන මනසක් හදන එක තමයි බුදුදහමින් කරන්නේ. දැන් ඔය බලන්නකො බුදුදහමේ හරයම එකතු කරලා දීලා තියෙනවනේ බෞද්ධයාට අත්පොත විදියට ධම්මපදේ. ඒකෙදි කියනවනේ මේ සතුටක් කොහොමද දරාගන්නේ කියලාත්. ඒ වගේම දුකක් ඇති වුණ වෙලාවකට ඒකත් දරා ගන්න ඕනේ. වේදනාවක් දරා ගන්න ඕනේ. වේදනාවක් දරා ගන්න ඕනේ කොහොමද කියන එක කියලා දීලා තියෙනවා. එතකොට ඒ තුල යම් කෙනෙකුට අර පුද්ගල පෞරුෂය පිරිහෙනවා නම් පුද්ගල පෞරුෂය කඩා වැටෙනවා නම් එයාගේ තියෙන දුර්වලතාවය. ඒක මේ කවුරුවත් ඇඟිල්ල දික් කරලා කාටවත් ඇඟිල්ල දික් කරලා බේරෙන්න පුළුවන් එකක් නෙවෙයි. නිසා තමාගේ පැත්තට ඇඟිල්ල දික් කරලා බලන්න ඕනේ මට ඇයි මෙහෙම හිතුනේ. දැන් බුදුහාරු කියනවා විතර්කයක් ඇති වුණ වෙලාවට ඕකත් විතර්කයක්නේ. ඇති වෙන සිතට ඇති වෙන දෙයක්නේ. ඇයි මට එහෙම වුනේ කියලා පළමුවෙන් කල්පනා කරන්න ඕනේ. විතක්ක සන්තාන සූත්‍රයේදී කියන්නේ. පළවෙනියෙන්ම හිතන්න ඕනේ ඇයි මට එහෙම එකක් වුනේ. මම මෙහෙම හිතුවේ මම මෙන්න මේ කාරණාව ගැන මෙහෙම හිතපු නිසානේ. නෑ මීට වඩා මෙහෙම හිතන්න පුළුවන් මේක. එක පැත්තක් නෙවෙයි ප්‍රශ්නයක් ගැන කතා කරන්න පුළුවන්. කොන ගණනාවකින් බලන්න පුළුවන්. ඒව විතරකුත් නෙමෙයි මගේ දැනුමෙන් විතරක් බලන්න හොඳ නෑ. මට වඩා බුද්ධියෙන් ඉහළ කෙනෙක් වෙන්න පුළුවන් වයසින් ඉහළ කෙනෙක් වෙන්න පුළුවන්. දැන් දරුවන්ට ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවේ ගොඩක් දරුවෝ තමන්ගේම උත්තරයක් හොයනවානේ. ඊට වඩා වැඩිහිටියෙකුගේ ගුරුවරයෙකුගේ යාළුවෙක් එක්ක හොඳ යාළුවෙක් එක්ක කතා බහ කරපුවාම මේවා निराකරණය කරගන්න හරි පහසුයි.
එහෙම අපේ හැමෝටම අපි සාකච්ඡාවේ බොහොම වැදගත් තැනකට අවිල්ලා තියෙන අපේ හැමෝටනේ ඒ කාරණාවත් එක්කම මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. දැන් පුජ්‍යලයක් විදිහට සමාජයේ ජීවත් වෙනකොට තව පුජ්‍යලයකට ගැටලුවක් ඇති වුනහම මම අපි කලින් කතා කරා වගේ මානසික ආතතියක් හෝ සියදිවි හානි කර ගැනීමට යම්කිසි සිතුවිල්ලක් කෙනෙක්ට පහළ වුනහම සමාජයේ පුජ්‍යලයක් විදිහට මිත්‍රයෙක් වෙන්න පුළුවන්, නෑදෑයෙක් වෙන්න පුළුවන්, ඒ ඕනෑම ආකාරයකින් සම්බන්ධ වෙන පුජ්‍යලයක් විදිහට මේ ඇහුම්කන් දීම, ඒ පුජ්‍යලයට ඇහුම්කන් දීමත් ඉතාම වැදගත් නේද අපේ හැමෝටම. පැහැදිලිවම. දැන් බටහිර මනෝවිද්‍යාවෙත් බෞද්ධ මනෝවිද්‍යාවෙත් කියන දෙයක් තමයි මේ ඇහුම්කන් දීම කියන ගුණාංගය හැමෝම තුල ඇති කරගත යුතු එක. දැන් ඔබ මට ඇහුම්කන් දෙනවා විතර නෙවෙයි මම ඔබටත් ඇහුම්කන් දෙන්න ඕනේ. ඒ වගේම දැන් මේ වැඩසටහන ක්‍රියාත්මක කරනකොට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන නිෂ්පාදකවරීටත් අපි ඇහුම්කන් දෙන්න ඕනේ. මොකද එතකොට තමයි මේ තුල තමයි සියල්ල සාර්ථක වෙන්නේ. අපිට ඕන විදියට ගමන යන එක නෙවෙයි. ඒකයි මම අර කිව්වේ මේ සමහරක් වෙලාවට තියෙනවා අපි කියන දේවල් අහගන්න කෙනෙක් නැහැ. ඒ නිසා අර ඉච්ඡා බංගත්වයටපත් වෙලා ඉන්න වෙලාවක ඒ වගේ තත්වයක ඉන්න වෙලාවක එයාට තියෙන දේ කියන්න පුළුවන් නම් ඒකත් හරියට අර අරිය වමනේ විරේචනය වගේ. ඇතුලේ තියෙන දේවල් එයාට කවුරු හරි කියනවා නම් ඒ කියන ටිකම ඇති. ඒ කියලා ඉවර කරාට පස්සේ එයාට තියෙන ලොකු සතුටක්. දැන් ගොඩාක් මේ ඔය උපදේශනයේදී එහෙම උගන්වන්නේ උපදේශකවරයාගේ තියෙන ලක්ෂණයක් විදියට එයා ගොඩනගාගත යුතු ලක්ෂණයක් තමයි අහුම්කන් දීම කියන එක. එහෙමයි. අපි දිවිමගට බුදුදහම සාකච්ඡාව තුළ බොහෝ කරුණු කාරණා කතා බහ කළා. තව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සියදිවි හානි කර ගැනීම තුළ ඔබේ ජීවිතයට වටිනාකමක් එකතු කරන්න අපි සූදානමින් සිටිනවා. කෙටි විරාමයක් ගමු. නැවත සම්බන්ධතාවය ලබා ගැනීමේ බලාපොරොත්තු වෙනවා. අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ නමින් පවත්වාගෙන යන ව්‍යාජ YouTube නාලිකාව රිපෝට් කිරීම සඳහා තිරයේ දිස්වන පියවර අනුගමනය කරන්න. උතුම් දේශයක අභිමානය කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ සජීව විකාශය දිවිමගට බුදුදහම වැඩසටහනත් සමගින් නැවතත් ඔබ සම්බන්ධතාවය ලබා ගන්නේ. අද දවසේ අපේ මාතෘකාව වෙන්නේ තමන් විසින්ම තමන්ගේ ජීවිතය නැති කර ගන්නවා කියන කාරණාව, සියදිවි හානි කර ගැනීම කියන කාරණාව තමයි අද මාතෘකාව වෙන්නේ. මේක මාතෘකාවක් බවට සමාජයේ පත් වෙන්නෙම ඒ පිළිබඳ නොදන්නාකම, අවබෝධයක් නැතිකම සහ තමන්ට ගැටලුවක් ආවහම ඒ ගැටලුවට කොහොමද තමන්ගේ පෞරුෂය ගොඩනගාගෙන මුහුණ
දෙන්නේ කියන කාරණාව පිළිබඳ දැනුවත් නැතිකම. අපි මේ පිළිබඳව බොහොම වැදගත් කරුණු කාරණා බොහොමයක් කතා බහ කළා. අපි හාමුදුරුවනේ අපි දැනගන්නට කැමති මේ සියලු දෙනා දැනගන්නට කැමති දැන් කෙනෙක්ට එහෙම ආවේගයක් ඇවිල්ලා එහෙම සිතුවිල්ලක් පහළ වුණායින් පස්සේ මේ ගන්න ෂණික තීරණය අපි දන්නවා අපි හාමුදුරුවනේ කර්මයට අනුව තමයි ප්‍රතිවිපාක ලැබෙන්නේ. මේ ෂණික සිතුවිල්ලත් එක්ක තමන් ගන්නා මේ වැරදි තීරණය තමන්ගේ සංසාර ගමනට කොයි ආකාරයකද බලපාන්නේ? ඔව් ඒක මේ අපි කතා කළ යුතුම පැතිකඩ සියදිවි හානි කර ගැනීම කියන එක තමන්ට තමන්ගේ ජීවිතේ නැති කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ දැන් අපි කියන්නේ අපේ ජීවිතේ අපටවත් අයිති නැහැ. ඒ කියන්නේ අන්සතුයි. අන්සතු දෙයක් නැති කිරීමක් හා සමානයි. ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙනවා නම් යම් විදිහකට එයම තමයි මෙයත් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක පාපයක් කියන එක 아무තුන් කියන්න ඕනේ නැහැ තමන්ගේ ජීවිතේ. අනිත් එක තමයි එතෙන්ට යනකම් තව ගොඩක් පව් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සියදිවි හානි කර ගැනීම දක්වා කෙනෙක්ගේ මනස ව්‍යාකූල වෙන්නේ එකපාර නෙවෙයිනේ. ඒ தত্ত্বය මත ගොඩාක් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට තව කෙනෙකුට අසාධාරණයක් වෙන්න පුළුවන්. ඊළඟට තව කෙනෙකුට හිංසනයක් වෙන්න පුළුවන්. තව කෙනෙකුගේ දෙයක් නැති වෙන්න පුළුවන්. දැන් එහෙමත් වෙලා අන්තිමටම තමයි තමන්ගේ ජීවිතේ නැති කරගන්න පුළුවන්. එතකොට පව් ගොඩක් එක්ක තමයි මේ කාරණා සිද්ධ වෙන්නේ. ඒ නිසා සංසාර ගමනේ සමහරක් වෙලාවට ආත්ම භව ගණනාවක් මනුෂ්‍යාත්මයක් ලබන්න බැරි අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී චුතිසිත තමයි බලපාන්නේ. චුතිසිතේදී ඔය අවස්ථාව තුල කටයුතු කරන කෙනා අනිවාර්යෙන් අපහැදුණු සිතකින් තමයි මිය පරලෝ යන්නේ. එක්කෝ තව සමාජයේ කෙරෙහි වෛරයකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ බිරිඳ කෙරෙහි වෛරයකින් වෙන්න පුළුවන්. මහා සැමියා කෙරෙහි, දරුවන් කෙරෙහි, මව්පියන් කෙරෙහි. එහෙම නැත්නම් වෙන යම් සමාජ කණ්ඩායමක් කෙරෙහි. සමහරක් අය මේ කෝච්චියට පැනලා ගඟට පැනලා මැරෙනවා මේ පෙම්වතුන් පෙම්වතිය. එතකොට මේක මේ එතෙන්දී අවසන් සිතුවිල්ල චුතිසිත අපිරිසිදුවීම තමයි. කෙනෙක්ට ඒ අවස්ථාවටපත් වෙන්නෙම එතන පරිත්‍යාගයක්ම නෙවෙයි. එතන තියෙන්නේ ඉවසීමක් නැතිකම. අනිකාව රුස්සන්නේ නැතිකම. අනිකාගේ දියුණුව දකින්න බැරි වුණාම එහෙම වුණාම එතන තියෙන සිත දැඩිවම වෛරී සිතක්, එහෙම නැත්නම් තරහ සිතක්, එහෙම නැත්නම් ඊර්ෂ්‍යා සහගත සිතක්, එහෙම නැත්නම් ලෝභ සිතක්. කවුරු හරි කෙනෙක් ලබා ගන්න බැරි වුණාම එතකොට සීදි විහානි කරගන්නවා. ඒ තුල තියෙන ලෝභය මේ ඔක්කොම එකතු වුණාම මුලාවක්, ලෝභ දෝෂ මෝහ ක්‍රියාත්මක නම් බුදුහාමුදුරු පෙන්නනවා ඒක සූත්‍රයකදී කාරණා පහක් ඉස්මතු වුණාම අකුසලයක් සිද්ධ වෙනවා කියලා. කාරණා පහෙන් තුනක් සිද්ධ වෙලා තියෙනවා ලෝභ දෝෂ මෝහ. එතෙන්දී සිත ක්‍රියාත්මක වෙන්නෙම සිහියෙන් නෙවෙයි. එය අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය තුල ක්‍රියාත්මක වෙන්නෙම යහපත් දැකීමක් නෙවෙයි. ඒක අයහපත් දැකීමක්. ඒක කියනවා මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ කියන කාරණා පහ එකතු වුණාම කැමැති වුණත් අකමැති වුණත් අකුසලයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ අකුසලයේ ප්‍රතිඵලය දුකක්ම තමයි උරුම වෙන්නේ. දුගතියකට තමයි පත් වෙන්නේ. එතෙන්දී චුතිසිත එසේනම් ක්‍රියාත්මක වෙන්නේ ප්‍රතිසන්දියත් එයට අනුරූපවම තමයි ගොඩ නැගෙන්නේ. ඒකත් එක්ක සංසාරේ යන්න තිබුණු ගමන වෙනත් එකක් වෙන්න පුළුවන්. මාර්ගය නිවැරදිව ගොඩනැගිලා වෙන්න පුළුවන්. මේ කාරණාව පදනම් කරගෙන සියල්ල වෙනස් කරගෙන සංසාරේ වරදින තැනකටපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා එකපාරක් නෙවෙයි, දෙපාරක් නෙවෙයි, 100,000 වාරයක් හිතන්න, තව කෙනෙක් එක්ක කතා කරන්න, ඒ වගේම තව කෙනෙකුගෙන් ඔබේ ගැටලුව ගැන විමසන්න. මේක Tamanට විතරක් ඇතිවෙච්ච දෙයක් නොවේයි කියන එක අවබෝධ කරගන්න. සමහරක් අය හිතාන ඉන්නවා මටම තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා. එහෙම හිතපුවාමත් ඒ පරාදීන ගතිය එනවා. නෑ, මීට වඩා තව 100,000 ගානකට මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා ඒ ගැනත් කල්පනා කරන්න. ඊළඟට ඒ ගැන දැනුවත් වෙන්න, නිවැරදි උපදේශනයක් ලබන්න.
එතකොට ඔබටම හිනහ පහළ වේවි මං කරන්න ගියේ මෝඩ වැඩක් කියලා. එහෙමයි අපේ හැමදෙරෝනේ ප්‍රතිවිපාක පිළිබඳ කතා කරනකොට අපේ හැමදෙරෝනේ ඒ සියදිවි හානි කරගන්නවා කියලා හිතපු ඒ පුජ්‍යලයට වගේම මේ පුජ්‍යලයා හැදුව වැඩිව අම්මට තාත්තට මේ ඥාතීන්ට මේ සියලු දෙනාට ජීවත්ව සිටින සියලු දෙනාටත් මේකේ ලොකු බලපෑමක් තියෙනවා. ඒ සියලු දෙනා සමාජගත වෙනකොට සමාජයෙන් ලැබෙන ප්‍රතිචාරات එක්ක ඒ සියලු දෙනාටත් මේ තුල විඳවන්න වෙනවා. අපි මේ පිළිබඳව කතා කරමු අපේ හැමදෙරෝ. ඔව් දැන් මැරිච්ච කෙනා මැරුණා. එහෙමනේ හිතන්නේ. එහෙම. හැබැයි ජීවත් වෙනකොට අපි හිතමු දරුවෙක් සියදිවි හානි කරගන්නවා පොඩි වයසේදී. ඔව් අපි හිතමු O level විභාගයේ ෆේල් වුණා කියලා. එහෙම නැත්නම් A level විභාගයේ ෆේල් වුණයි කියලා. එහෙම නැත්නම් පෙම්වතෙක් පෙම්වතියක් නිසා හරි මේ ඇති වෙන తত্ত্বය අම්මා තාත්තා කෙනෙකුට ජීවිත කාලයම විඳින්න සිද්ධ වෙනවා. ඒක සමහරක් වෙලාවට මැරිච්ච කෙනා දන්නෙත් නැහැ. ඒ වුණාට ඒ ජීවිත කාලය මේ අම්මා තාත්තා විඳවනවා. එහෙම නැත්නම් ඒ ස්වාමියා භාර්යාව විඳවනවා. ඒ යහළුවා විඳවනවා. එහෙම වුණොත් එහෙම ඔබ යම් කිසි විදියක සියදිවි හානි කරගෙන ඔබ නිදහස් වුණා කියලා ඔබට විතරක් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඔබ වටේ හිටපු කී දෙනෙකුට ජීවිතේ පුරාවට අඬ ඉන්න වෙයිද? ඒ අයට ඒක දරා ගන්න බැරි වෙනවා. දැන් අපි හැමෝටම එකම ආකාරයේ ශක්තිමත් සිතක් නැහැනේ. දුර්වල සිත් තියන අය ඉන්නවා. එහෙම අය ඒ වගේන් වැටෙනවා. ජීවිත කඩන් වැටෙනවා. ඒ නිසා ඔබ ඒකට දායක වුණා කියලා තවත් ඔබ පාපයක් තමයි සිද්ධ කරගන්නේ. අනිත් එක තමයි මේ වෙලාවේ කියන්න ඕනේ මේ සමාජයේ හැමෝම ශක්තිමත් සිත් හදාගත්ත මිනිසු නෙවෙයි. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ අපේ වචනය අපේ ක්‍රියාව පවත්වනකොට තව කෙනෙකුගේ ජීවිතයට හානියක් වෙයිද කියලා. බුදුහාමුදුරුවෝ අපට උගන්වන්නේ අපිට විතරක් යහපත් වෙන දේවල් කරන්න නෙවෙයි. අපිට යහපත් වෙන දේවල් ගොඩක් තියෙනවා. සමහරක් වෙලාවට අන් අයට අයහපත. ඒ නිසා යහපත සිද්ධ වෙන්න ඕනේ Tamanට විතරක් නෙවෙයි අන් අයටත් යහපත සිද්ධ වෙන්න ඕනේ. එතෙන්දී තමයි අර සාමකාමී සාධාරණ සමාජයේ ගොඩ නැගෙන්නේ. නැත්තම් Tamanට විතරක් යහපත සිද්ධ කරගන්න ගිහිල්ලා ඕනෑම පිරිසකට අසාධාරණයක් අයහපතක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ගැන කල්පනා කරන්නටත් ඕනේ. අර සියදිවි හානි කරගන්න කෙනා කල්පනා කරනවා වගේම යම්කිසි කෙනෙකුට මගේ හැසිරීමෙන්, මගේ කතා බහෙන්, මගේ සිතුවිලි වලින් මං දක්වන ප්‍රතිචාරය තුලින් කෙනෙකුගේ ජීවිතේ කෙනෙකුට එපා වෙයිද කියන කල්පනාවත් අපි ඇති කරගන්න ඕනේ හැමෝම වගේ. මොකද අපිට ඕන විදියට විතරක් ජීවත් වෙන්න බෑ. මේ සමාජයේ අපිට යුතුයකම් තියෙනවා, වගකීම් තියෙනවා. ඒ ස්තරයන් වලට අපි බැඳිලා ඉන්නවා. ඒ බැඳිච්ච තැන්වල ගොඩනගාගත යුතු තත්වයක් තියෙනවා. ඒවත් එක්ක අපිට සාධාරණීය වෙන්නේ ඒ අයටත් සාධාරණයක් ඉෂ්ට වුණොත් පමණයි. ඒ නිසා සියදිවි හානි කර ගැනීම කියන කාරණාව මම හිතන්නේ පැයෙන් දෙකෙන් කතා කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක මහා බරපතල කාරණාවක්. කාරණා එකින් එකට කොටස් වශයෙන් කතා කරන්න ඕන එක. තව කතා නොවුණු කාරණා ගොඩාක් තියෙන්න පුළුවන්. එහෙම අපි හැමදෙරෝනේ මේ කතා කරේ පුංචි කාරණා කිහිපයක් විතරයි. එහෙම අපි හැමදෙරෝනේ අපිට මේ ගැටලුත් මේ අතරතුර ඉදිරිපත් වෙනවා. අපිට දුරගත නැමතුම් මෙහෙමත් වෙනවා. අපි හැමදෙරෝනේ මේ මිනිස්සු තුල පව් කිරීමට බියක් තියෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා මේ කතාව අපි කතා කළ යුතුමයි කියලා. දැන් සියදිවි හානි කර ගැනීම තුල අපි හැමදෙරෝනේ කෙනෙක් යම්කිසි ආත්මයක් බලාපොරොත්තු වෙනවා නැත්නම් ඊළඟ ආත්මේ නම් මම හොඳට ජීවත් වෙන්න ඕනේ නැත්නම් මට මේ ආත්මේ නොලැබුණු දේවල් ඊළඟ ආත්මේ බලාපොරොත්තු වෙන්න ඕනේ කියන නැත්නම් ලැබෙන්න ඕනේ කියන කාරණාවත් එක්ක කෙනෙක් සියදිවි හානි කරගන්නව නම් එහෙම කෙනෙකුට මොන වගේ ආත්මයක්ද ලැබෙන්නේ අපි හැමෝටම? ඔව් දැන් සමහරක් වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් මේ ආත්මේ දැන් මේ තියෙන තත්වයක් එක්ක තමයි අපිට මෙහෙම නොලැබුණේ කියලා. දැන් මේ කොරෝනයි ඊළඟට මේ වගේ ආණ්ඩුවක් තියෙන කාලේ අරවයි මේව කතන්දර ටිකක් කියන්න පුළුවන්. එහෙම එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. තමන් කරගත්ත දේට අනුව තමයි වස්වැන්න ලැබිලා තියෙන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පල. යම් කෙනෙක් වී වැපුරුවොත් තමන්ට ලැබෙන්නේ වී තමයි. වී වපුරන් නැතුව වී ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා කියලා ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට යමක් ලැබෙනවා නම් ලැබෙන්නේ පළමුවෙන්ම මේ සමාජයේ හැමෝටම දිය යුතුයි කියන අර්ථයෙන් නෙවෙයි. අපිට ලැබෙන්නේ
අපි ලබන්න සුදුසු වෙලා හිටපු නිසා. අපිට නොලැබෙන්නේ අපි ලබන්න සුදුස්සන් නොවි හිටපු නිසා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ අපි සුදුසු වෙන්න ඕනේ. ඒ සුදුසුභාවය තියෙන්නේ ජීවිතේ නැති කර ගැනීම තුල නෙවෙයි. ඒ ලබා ගන්න අපි පින්දහම් කරන්න ඕනේ. පින තුල තමයි අපිට ලැබෙන්නේ සැපය. සුඛස්සේතං අදිවචනම් පුඤ්ඤං කියලා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒතර සැපයට කියන තව නමක් තමයි පින. සැපේ නැතිකම නිසා සමහරක් අය සියදිවි හානි කරගන්නවා. සැපේ වැඩි වුණත් සියදිවි හානි කරගන්නවා. ඒ දෙක දරා ගන්නත් පුළුවන්කම මනසක් ඇති වෙන්න ඕන. ඒ නිසා ඔබතුමා කිව්වා වගේ මේ ලැබුණ නැති නිසා ඊළඟ ආත්මේ ලැබෙයි කියලා හිතාගෙන සියදිවි හානි කරගන්නවා නම් අනිකට ලැබිලා මට මේ ආත්මේ ලැබුණ නැහැ එහෙනම් ලබන ආත්මේ හරි මට ලැබෙයි කියලා සියදිවි හානි කරගන්නවා නම්